පාඩම් පටන් ගමු. එහෙනම් සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අත ශ්‍රේණියට අදාළ ගණිත තවත් එක් පාඩමක් තමයි අද අපි කතා කරන්නේ. ගිය වර සාකච්ඡා කරපු කොටස් ටිකේ පිළිතුරු ඔයගොල්ලෝ එවන්න ඕනේ අපිට බලන්න. right. අද මාතෘකාව දෙවනි පාඩම කුලක. ලියන්න මාතෘකාව දෙවනි පාඩම කුලක. දිනේ දාන්න දිනේ දාලා ලස්සනට පොත තියාගන්න ඕනේ. ලස්සනට වැඩ කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අනවසරයක් පොත අරගෙන බලන්න ආසාව කැමැත්ත ඇති වෙන්නේ. පාඩම කුලක. හරි. වෙනද වගේම පාඩමේ නිපුණතාවය අපි දැනගමු. මේ තියෙන්නේ පාඩමට අදාළ නිපුණතාවයයි. ලියන්න නිපුණතාවය 30 විදියට එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සඳහා කුලක ආශ්‍රිත මූලධර්ම හසුරුවයි. ඒක තමයි අපේ පාඩමේ නිපුණතාවය වෙන්නේ. ලියා ගන්න. එදිනෙදා ජීවිතේ කටයුතු පහසු කර ගැනීම සඳහා කුලක ආශ්‍රිත මූලධර්ම හසුරුවයි. ඔන්න ඒ නිපුණතාවය ලබා ගන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ අද දවසේ. මේකේ නිපුණතා මට්ටම විදියට නිපුණතා මට්ටමක් විදියට පොදු ලක්ෂණ සහිත කාණ්ඩ කුලක ලෙස හඳුනා ගනිමින් විවිධ ක්‍රම මගින් නිරූපණය කරයි. විවිධ ක්‍රම මගින් නිරූපණය කරයි. පොදු ලක්ෂණ සහිත කාණ්ඩ කුලක ලෙස හඳුනා ගනිමින් විවිධ ක්‍රම මගින් නිරූපණය කරයි. දැන් මේ පාඩමම 6 පන්තියේදී කතා කරා තවත් වචනයක් අපි භාවිතා කරා. එතකොට අපි කිව්වේ කුලක කියලා නෙමෙයි. පාඩමේ මාතෘකාව අපිට ආවේ තිබුණේ තේරීම කියලා. මතකද? තේරීම කියලා මාතෘකාවක් 6 පන්තියේදී තිබුණා. එහෙනම් ඒ තේරීම මාතෘකාව අපි පටන් අරගෙන විවිධ වර්ගයේ ද්‍රව්‍ය වෙන් කිරීමක් අපි කරා. එළවලු වර්ග පළතුරු වර්ග වෙනම නේද? සත්තු වෙනම, සිව්පාවුන් වෙනම මේ ආදී වශයෙන් වෙන් කිරීමක් කරා. ඒ දෙයම මාතෘකාව විදිහට අපි යොදාගන්නේ කුලක කියන මාතෘකාව. එතකොට මේ පාඩම පටන් අරගත්තේ අපි 6 පන්තියේදී. එතකොට අප සාමාන්‍ය පෙළ විභාගය දක්වා මේක දිගටම අපි දැනුම පුළුල් කරගෙන යනවා. 8 පන්ති තව ටිකක් ඉගෙන ගන්නවා. 9 දී තවත් ටිකක් වැඩි වෙනවා. 10 පන්තියේදී තවත් කරුණු ඉගෙන ගන්නවා. ඊට පස්සේ අවසාන වශයෙන් සාමාන්‍ය පෙළ විභාගෙදී මේ ආශ්‍රිත ලකුණු 10ක් හම්බෙන ප්‍රශ්නයක් හම්බෙනවා. ඒ වගේම කෙටි ප්‍රශ්නක් තියෙනවා. හරි. ඕගොල්ලන්ගේ විභාගෙටත් අපිට කුලක ආශ්‍රයෙන් ප්‍රධාන ප්‍රශ්නයක් ගොඩ නැගෙන්න පුළුවන්. හැමෝම දැන් මේ දෙක ලියලා ඉවරද? ලියලා ඉවරද? සර් ඔව් සර්. හරි. සර් යන්න. මන් මේ දැන්නේ ආවේ සර් චුට්ටක් ඉන්නවද ලියනකම්? ඉක්මනින් ලියන්න. නිපුණතාවයේ තිය පාඩමේ මාතෘකාව අපි ලිව්වා කුලක කියලා දෙවෙනි පාඩම. එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කර ගැනීම සඳහා කුලක ආශ්‍රිත මූලධර්ම හසුරුවයි. නිපුණතා මට්ටම විදියට පොදු ලක්ෂණ සහිත කාණ්ඩ කුලක ලෙස හඳුනා ගනිමින් විවිධ ක්‍රම මගින් නිරූපණය කරයි.
ඉවර නම් කියන්න. සර් ඉවරයි. හරි. නෑ සර් චුට්ටක් ඉන්න. සර් ඉවරයි. හරි. හරි. අපි හැම පාඩමක ඊට වදාළ වචන අපි දැනගන්නවා. මේ පාඩමේ වචන තුනක් ගැන තමයි අපි දැනගන්නේ. පළවෙනි වචනය කුලක. ලියන්න මාතෘකාවක් විදියට අනුමාතෘකාවක් පාරිභාෂික වචන මාලාව කියලා. ඒකේ පළවෙනි වචනය කුලක අපි ඉංග්‍රීසියෙන් කියනවා set කියලා. සර් කියන්නේ. සිග්නල් ප්‍රශ්නයක් සර් කලින් පාඩම් වගේ වීඩියෝ මේ එකක්ද දාන්න සර් ඔව්. එතකොට කුලකය කියන එක තමයි පළවෙනි වචනය. දෙවෙනි එක අවයව. අපි ඉංග්‍රීසියෙන් කියනවා elements කියලා. ELEMENTS elements. අපි මේ ඉංග්‍රීසි වචනේත් ඉගෙන ගන්න මේ අදට විතරක් නෙමෙයි. අපි ඉදිරි අනාගතයේ ප්‍රයෝජනෙ සඳහා තමයි ඉදිරි ඉංග්‍රීසි වචනත් ඉගෙන ගන්න. එතකොට අද මේ දේ දැනගත්තාම ඔබට ඉදිරි පන්තිවලදී ඒක ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. අවයව අපි කියනවා elements කියලා. තුන්වෙනි වචනේ වෙන් රූප සටහන. ඉංග්‍රීසි වචනේ Venn diagram. VENNDIAGRAM Venn diagram. එනම් මේ පාඩමේ වචන තුනයි අපිට තියෙන්නේ. කුලක අපි කියනවා set කියලා, අවයව elements, වෙන් රූප සටහන Venn diagram. ඉවරයි නේද? ඔව් සර්. Right. ඔව් සර්. අනුමාතෘකාව ලියන්න. දෙකේ එක කුලක සහ කුලකයක අවයව. කුලක සහ කුලකයක අවයව. මාතෘකාවක්ද සර්? ඔව් අනුමාතෘකාවක් කුලක සහ කුලකයක අවයව. ඒ යටතේ ඉස්සල්ලාම මේක විස්තර කරන්න ඉස්සෙල්ලා උදාහරණයක් අපි දැනගමු. මෙන්න මේ පළවෙනි උදාහරණය බලන්නකෝ. ඔන්න පළවෙනි උදාහරණය. සර් චුට්ටක් ඉන්නකෝ. හරි කලබල නෑ. එමීට ලියන්න. හරියට ලියා ගන්න. කුලක සහ කුලක අවයව කියන අනුමාතෘකාව යටතේ උදාහරණයකින් අපි ඉස්සල්ලාම පාඩම විස්තර කරගමු. පළවෙනි උදාහරණය තමයි දේ දුන්නේ පාට. වාක්‍යයක් දීලා තිනවා දේ දුන්නේ පාට කියලා. සර් ලියා ගන්න ඕනද? ඔව් ලියන්න ඕනේ. පළවෙනි උදාහරණය දේ දුන්නේ පාට. දේ දුන්නේ පාට දන්නවද මොනවද කියලා? දේ දුන්නේ පාට කීයක් තියෙනවද? ඔව්. දේ දුන්න දැකලා තියෙනවද? ඔව් සර්. දේ දුන්න දැකලා තියෙනවද? ඔව් සර්. මොන වගේ වෙලාවලද දේ දුන්න එන්නේ? අවුවයි වැස්සම තියෙනකොට. මොන වෙනකොට? අවුවයි වැස්සයි දෙකම තියෙනකොට. ඒ කියන්නේ වැස්සක් ලං වෙනකොට තමයි දේ දුන්නක් පායන්නේ බොහෝ විට. හරිද? මේ බලන්නකො පාට ටික. මේ බලන්නකො පාට ටික ඔන්න දේ දුන්නක් පායලා තියෙනවා. පළවෙනි පාට රතු, දෙවෙනි එක තැඹිලි, තුන්වෙනි එක කහ, හතර කොළ, පස්වෙනි එක නිල්, හයවෙනි එක ඉන්ඩිගෝ, හත්වෙනි එක වයලට්. එතකොට පාට හතයි. මේ පාට හත අපිට මේ විදිහට වෙන් කරගන්න පුළුවන්. පුළුවන්ද බැයිද? පාට ටික පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. පුළුවන්ද බැයිද කියන්නකෝ? පුළුවන්. පුළුවන් නේද? දේ දුන්නේ පාට කිව්වොත් මේ පාට හත වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. ඒ නිසානේ අපි දේ දුන්නක් කිව්වේ.
එහෙනම් දේ දුන්නට පාට 7ක් තියෙනවා. රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ වයලට්. එනවද සර්? ඔව් පුතා ඒ කාරණා ටික පස්සේ හොයාගන්න. මම මේ උදාහරණයක් ඔයාලට පෙන්නුවේ. දේ දුන්නේ පාට 7ක් තියෙනවා කියලා ලියා ගන්නකො ඉස්සරහෙන්. පාට 7ක් තියෙනවා. පාට ටික වෙනම හොයලා ලියා ගන්න. හරි. ඔන්න එක උදාහරණයක් තමයි ඕක. බලන්නකො දෙවෙනි උදාහරණේ. රස පළතුරු. දෙවෙනි උදාහරණේ මගේ රස පළතුරු. දැන් මොකද කියන්නේ මේ ගැන? රස පළතුරු. දැන් රස පළතුරු කිව්වොත් පළතුරු අපේ ಜಾති ගොඩාක් අරගෙන ඉවරලා ඒ ටික වෙන් කරගන්න පුළුවන්ද? රස පළතුරු කිව්වොත්. වෙන් කරන්න පුළුවන්. මොනවාද කැමති පළතුරු? මොනවාද කැමති පළතුරු? අන්නාසි, අන්නාසි. කෙහෙල්, ඔව්. දොඩම්, දොඩම්, අඹ, අඹ, ඇපල්, ඇපල්, කේසල්කම්, මිදි, මිදි. කොමඩු, ඔව් කැමති නැති රස නැති පළතුරුත් තියෙනවද? දැන් ඔයා ගොඩක් කිව්වනේ. රස නැති පළතුරුත් තියෙනවද? නෑ සර්. රස නැති පළතුරුත් නෑනේ. දැන් සමහර වෙලාවට මම රසට කණ්ඩ කැමති පළතුරු තව කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. දැන් අනෝද වගේ ඒවා සමහර අය කණ්ඩ කැමති නැති වෙන්න පුළුවන්. නමුත් මේ පළතුර මට රසයි. නේද? ඒ නිසා මේ රස පළතුරු කියනකොට මේක අර කලින් වගේ දේ දුන්නේ පාට 7ක් තියෙනවා මේක හරියටම වෙන් කරගන්න පුළුවන් කියන අදහසක් එතන තිබුණා. හැබැයි රස පළතුරු කිව්වහම පළතුරු ඉතින් එක එකනාට එක එක රස තියෙනවා. Taman කැමති පළතුරුත් තියෙනවා නැති ඒවාත් තියෙනවා. ඒවයි මම කැමති නැති වුණාට තව කෙනෙක් කැමති රස පළතුරු තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක පැහැදිලිව වෙන් කරන්න බෑ කියන එක ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ. මම මේ උදාහරණ දෙකේ වෙනස පේනවද කියන්නකො ඉස්සෙල්ලාම. පළවෙනි උදාහරණයෙන් කිව්වේ දේ දුන්නේ පාට පැහැදිලිව 7ක් වෙන් කරන්න පුළුවන්. හැබැයි රස පළතුරු කිව්වහම පළතුරු රසයි තමයි. ඒක වෙන් කළා ඉතින් වෙනම කෑල්ලක් අපිට ගන්න බෑ. ඔව් සර්. රයිට් ඔය උදාහරණ දෙක දෙන්නානේ. තවත් උදාහරණයක් මම දෙනවා. ඔක තවත් උඩ පැහැදිලි වෙන්න. බලන්නකො අනිත් උදාහරණේ. උදාහරණ දෙක. ඔන්න ඒකේ පළවෙනි එක. සූර්යග්‍රහ මණ්ඩලයේ දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක. දන්නවද? අපේ ග්‍රහලෝක මණ්ඩලය ගැන ඔබ දන්නවද? සූර්යයා වටා තියෙන ග්‍රහලෝක ගැන අහලා තියෙනවද? ඈ? ඔව් ලියන්න ඕනේ. මම මේ අහන ප්‍රශ්නටත් උත්තර ඕනේ. සර් අනුමාත්‍රකාවක්ද ඔය? නෑ උදාහරණ දෙක. දැන් මම පළවෙනි උදාහරණේ තමයි කලින් දුන්නේ. මේ තියෙන්නේ දෙවෙනි උදාහරණේ. ඒකේ පළවෙනි එක තමයි සූර්යග්‍රහ මණ්ඩලයේ දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක. මේවා අහලා තියෙනවද කියන්නකො ඉස්සෙල්ලාම? මොනවාද ග්‍රහලෝක? ඔව් සර්. මොනවාද ග්‍රහලෝක? බ්‍රහස්පති, ප්ලූටෝ, ඔව්. සිකුරු, නිකුරු, බුධ, බුධ, අඟහරු, අඟහරු, බ්‍රහස්පති, බ්‍රහස්පති. බලන්නකො මේ රූපේ. සෙනසුරු. ඔන්න තියෙනවා ග්‍රහලෝක ටික. බුධ, සිකුරු, සෙනසුරු, අපි පෘථිවියත් ග්‍රහලෝකයක් විදිහට ගන්නෙ. නේද? සෙනසුරු, බ්‍රහස්පති, යුරේනස්, නෙප්චූන් ආදී වශයෙන් මේ අපි දැනට හොයාගෙන තියෙන ග්‍රහලෝක ගැන අපිට විස්තරයක් කියන්න පුළුවන් හරියට. එහෙනම් මේක පැහැදිලිව වෙන් කරගන්න පුළුවන්ද බැයිද? පුළුවන්. පැහැදිලිව වෙන් කරන්න පුළුවන්. බලන්නකො දෙවෙනි උදාහරණය. ඔන්න දෙවෙනි උදාහරණේ මගේ හොඳ ළමයි. දැන් ඕගොල්ලන්ගේ පන්තියේ හොඳ ළමයි ටික වෙන් කරන්නේ කොහොමද කියන්නකෝ? පන්තියේ ටීචර් කියනවා හොඳ ළමයි ටික දැන් අත උස්සන්න කියලා.
දැන් කාවද අත උස්සන්නේ කවුද හොඳ නැත්තේ? වෙන් කරන්න පුළුවන්ද? හොඳ ළමයි වෙන් කරන්න පුළුවන්ද? ඈ? ඔව් සර්. වෙන් කරන්න පුළුවන්? බෑ සර්. බෑ සර්. ඔව් බලන්නකො මේ හොඳට. හොඳ ළමයි කියන එක මේ පන්තියේ අපි හිතමු දැන් ඔයගොල්ලෝ කියවන 22ක් ඉන්නවා කියලා. මේ පන්තියේ 22 දෙදෙනාම අර අපි කියන්නේ කිසිම කමකට නැති ළමයි කියලා. හරිද? අපි එහෙම සලකන්න බෑ පන්ති කාමරේ. මේ හැමෝම යම් දැනුම් මට්ටමක් තියෙන හොඳට ඇස් කන්න ආස තියෙන මේගොල්ලන්ට හොඳ හිතන්න පුළුවන් මේ හැමෝම ළමයි. එතකොට හොඳ ළමයි කියලා වෙන් කරන්න බෑ ළමයි අතර. තේරුණාද කියන එක? ගතිගුණ හොඳ කරගන්න ඒක වෙනම කතාවක්. නමුත් හොඳ ළමයි කියන එක කරන්න බෑ. කෙනෙක්ට ගතිගුණ වලින් හොඳ වෙන්න පුළුවන්. හරිද? ඒක හැමෝම වෙන්න ඕන දෙයක්. නමුත් හොඳ ළමයි කියලා අපිට වෙන් කරන්න බෑ එහෙම. තව දෙයක් තමයි දක්ෂ ළමයි කියනවා. දැන් පන්තියේ දක්ෂ ළමයි. අය අනිත් අයට දක්ෂ නැද්ද? දක්ෂයි. ඔව් තව කෙනෙක් සංගීත වලට දක්ෂ වෙන්න පුළුවන්. තව කෙනෙක් ගණන් වලට දක්ෂ වෙන්න පුළුවන්. තව කෙනෙක් විද්‍යාවට දක්ෂ වෙන්න පුළුවන්. තව කෙනෙක් චිත්‍ර වලට දක්ෂ වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ දක්ෂ නැද්ද? හැමෝම දක්ෂයි. ඒ නිසා දක්ෂයි කියලා කිව්වත් අපිට වෙන් කරන්න බෑ. හොඳයි කියලා කිව්වත් වෙන් කරන්න බෑ. පැහැදිලිද කියන එක? ඒ නිසා මම මේ දෙවෙනි උදාහරණයෙන් පළවෙනි කාරණේ කිව්වේ සූර්යග්‍රහ මණ්ඩලයේ දැඬ සොයාගෙන ඇති ග්‍රහලෝකීව හරියටම වෙන් කරලා ගන්න පුළුවන්. හැබැයි හොඳ ළමයි කියලා පන්තියෙන් වෙන් කරගන්න බෑ අපිට. පැහැදිලිද මේ වෙනස? එහෙනම් ඔයා උදාහරණ දෙකක් මම කිව්වා. ඒ දෙකේ වෙනස හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. දැන් අපි යම් පාඩමට. මේක ලියන්න එපා. තමා ජීවත් වන පරිසරයේදී මිනිසාට ද්‍රව්‍ය සමග කටයුතු කිරීමට සිද්ධ වෙනවා. මිනිසා විවිධ අවශ්‍යතා අනුව මෙම ද්‍රව්‍ය කාණ්ඩ වලට වෙන් කර ගන්නවා. මෙන්න මේ වෙන් කරනකොට කිසියම් නිශ්චිත ලක්ෂණයකට අනුව කාණ්ඩ වලට වෙන් කරගත්තාම අපි කියනවා ඒකට නමක් මොකක්ද ඒ නම? කුලක කියලා. මොකක්ද නම? කුලක. කුලක. එහෙනම් මෙන්න මේක දැන් ලියා ගන්නකො යටින්. උඩ එක අවශ්‍ය නැහැ. දැන් ලියා ගන්නකො. නිශ්චිතවම මෙලෙස අවශ්‍යත් නැහැ. මෙලෙස කියන එක ලියන්න එපා. නිශ්චිතවම හඳුනාගත හැකි කරුවක් දාලා ලියා ගන්න. නිශ්චිතවම හඳුනාගත හැකි දෑ වලින් යුත් එකතුවක් කුලකයක් යනුවෙන් හඳුන්වනු ලැබේ. කොහොමද ලියන්නේ? නිශ්චිතවම හඳුනාගත හැකි දෑ වලින් යුත් එකතුවක් කුලකයක් යනුවෙන් හඳුන්වනු ලැබේ. දැන් විභාගෙදී ප්‍රශ්නයක් අහනවා කුලකයක් යනු කුමක්ද? මොකක්ද දෙන උත්තරේ? ප්‍රශ්නයක් අහනවා විභාගෙදී මේ කුලකයක් යනු කුමක්ද? කියන්න. මම කියන එක ඇහෙනව නේද? ඔව් සර් ලියලා ඉවරයි. right දැන් ප්‍රශ්නයක් අහනවා විභාගෙදී මොකද්ද කුලකයක් යනු කුමක්ද? මොකක්ද දෙන උත්තරේ? නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක්. අන්න හරි. අන්න ඒක ලියන්න ඕනේ. නිශ්චිතවම හඳුනාගත හැකි දෑවලින් යුත් එකතුවක් කුලකයක් ලෙස හඳුන්වනවා කියන එක ලිව්වනම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඒ නිසා තේරුම් ගන්න දැන් කුලකයක් කියන එක දැන් අඳුරනවා. බලන්නකො අර දේ දුන්නේ පාට. නිශ්චිතව වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. ඒක උදාහරණයක්. ඒ වගේම සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන ග්‍රහලෝක වෙන් කරලා අඳුන ගන්න පුළුවන්. පැහැදිලිද? වෙන් කරලා අපිට අඳුන ගන්න පුළුවන්. right. ඊළඟට මෙන්න මේක බලන්න. උදාහරණ ලියන්න උදාහරණයක් කියලා. පළවෙනි උදාහරණේ සර් ලියනවද ඕක? ඔව් ලියන්න.
පළවෙනි උදාහරණේ ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අය දිස්ත්‍රික්ක. දන්නවද දිස්ත්‍රික්ක මොනවද කියලා? මොනවද දකුණු පළාතට අය දිස්ත්‍රික්ක? ශිෂ්‍යත්ව විභාගේ ප්‍රශ්නයක්. ගාල්ල මාතර තියනවද? ගාල්ල මාතර වෙන හම්බන්තොට. ගාල්ල මාතර ඕක හම්බන්තොට. ලියනව නේද? ඔව් ඔව්. ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අය දිස්ත්‍රික්ක කියලා ලියලා අපි ලියනවා ගාල්ල මාතර හම්බන්තොට ඒව ලිව්වත් කමන්නේ. ඒක පස්සේ ලියා ගන්න. දැනට ශ්‍රී ලංකාවේ දකුණු පළාතට අය දිස්ත්‍රික්ක විදියට අපිට පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේ පළවෙනි වාක්‍යයෙන් අපි කිව්වේ කුලකයක් ගැන. දෙවෙනි එකේ තියෙනවා 1ක් 10ක් අතර ඔත්තේ සංඛ්‍යා. මොනවාද 1ක් 10ක් අතර ඔත්තේ සංඛ්‍යා? ඔත්තේ සංඛ්‍යා ඈ එකක් 10ක් අතර ඔත්තේ නෑ 1ක් 10ක් අතර ඔත්තේ සංඛ්‍යා කියලා කියන්නේ 1යි 10යි ගන්න බෑ. ඔත්තේ සංඛ්‍යාව වෙන්නේ එතකොට 1 නැතුව 3 ඉඳලා පටන් ගන්නවා. 3 5 7 9 3 5 7 9. ඒ නිසා ඒක පැහැදිලිව වෙන් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. ඒක තමයි කියන්නේ. right. තුන්වෙනි උදාහරණය ඉංග්‍රීසි හෝඩියේ ස්වර අක්ෂර. මොනවාද ඉංග්‍රීසි හෝඩියේ ස්වර? A E I O N. නෑ N නෙමෙයි. හරි කිව්වා හරි. A E I O U. A E I O U. අන්නේ ස්වර ටික තමයි අපි ගන්නෙ. ස්වර පහක් තියෙනවා. ඒ නිසා අපිට ඒක පැහැදිලිව වෙන් කරන්න පුළුවන්ද බැයිද? පුළුවන්. එහෙනම් ඒකත් කුලකයක් වෙනවා. ඊළඟට තව එකක් තියෙනවා 2014 වන විට හඳුනාගත් ශ්‍රී ලංකාවේ ආවේනික කුරුළු වර්ග. මේකත් අපිට වෙන් කරගන්න පුළුවන්. ලංකාවේ මේ තොරතුරු අපි හොයාගත්තොත් ආවේනික කුරුළු වර්ග කීයක් ඉන්නවද කියන එක අපිට තොරතුරු හොයාගන්න පුළුවන්. ඒක නිශ්චිතයි. ඒ නිසා ඒක කුලකයක් වෙනවා. 2014 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවෝ 3,45,413යි. ඒ නිසා ඒක පැහැදිලිව වෙන් කරගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? ඒ නිසා මෙන්න මේ දීප උදාහරණ පහම කුලක සඳහා උදාහරණ තමයි මම මේ දුන්නේ. පැහැදිලිද? හොඳයි අපි යන් ඉස්සරහට. දැන් මෙතන තව තරුවක් දාලා ලියන්න ඕන එකක් තියෙනවා. තරුවක් දාලා රූලක් කරලා ලියන්න කුලකයට අයත් දෑ. කුලකයකට අයත් දෑ. එම කුලකේ අවයව යටින් ඉරක් ගන්න. අවයව ලෙස හැඳින්වේ. මොනවාද ඒකේ නම? අවයව ලෙස චුට්ටක් කියන්න. ඔය පේනවනේ පුතේ බෝඩ් එකේ තියෙන එකයි මම කිව්වේ. කුලකයකට අයත් දෑ. එම කුලකයේ අවයව කියන එක යටින් ඉරක් ගහන්න ඕනේ. අවයව ලෙස හැඳින්වේ. අවයව ලෙස හැඳින්වේ. එහෙනම් උදාහරණයක් දීලා තියෙනවා පල්ලෑන්. බස්නාහිර පළාතේ තියෙන දිස්ත්‍රික්ක කීයක් තියෙනවද දිස්ත්‍රික්ක? 3යි. ඔව් මොනවාද දිස්ත්‍රික්ක 3?
ගම්පහ කොළඹ කළුතර. ගම්පහ කළුතර. කළුතර ශිෂ්‍යත්ව පාස්. හරි. හරිද? ඒ නිසා ගම්පහ කොළඹ කළුතර කියන මේ දිස්ත්‍රික්ක තුන තමයි අවයව වෙන්නේ. මොකේද? බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක කියන කුලකයට අයිති වෙන්නේ මොනවාද? ගම්පහ කොළඹ කළුතර. එහෙනම් ගම්පහ කොළඹ කළුතර කියන්නේ මේක ලියන්න ඕනද? බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුන. ඔව් පුතේ උදාහරණ 4 අපි. උදාහරණ 4 මෙන්න මේ අවයව කියන වචනේ තේරුම් ගන්න ඕනේ. මේ වචනේ මතක තියාගන්න ඕනේ. මොකද්ද වචනේ? අවයව. අවයව කියලා කිව්වේ යම් කුලකයකට අයිති මේ සියලුම දේවල් වලට අපි කියනවා අවයව කියලා. බලන්නකො බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තමයි කුලකය. ඒ කුලකයේ ඇතුලේ තියෙන ඒවට අපි කියනවා අවයව කියලා. එහෙනම් ගම්පහ කියන්නේත් අවයවයක්, කොළඹ කියන්නේත් අවයවයක්, කළුතර කියන්නේත් අවයවයක්. පැහැදිලිද? ගම්පහ කොළඹ කළුතර ලියන්න ඕනද? ඔව් ඔව් ලියන්න ඕනේ. ඒක යටින් ලියා ගන්න අවයව කියලා. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක කියන්නේ දිස්ත්‍රික්ක කියන වාක්‍ය තමයි කුලකය. ඒකේ ඇතුලේ තියෙන්නේ මොනවාද? ගම්පහ කොළඹ කළුතර කියලා. ඒ නිසා ගම්පහ කොළඹ කළුතර තමයි මේ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක කියන කුලකයේ ඇතුලේ තියෙන අවයව. පැහැදිලිද කියන එක? right. ඔව් සර්. හරි. අපි යන් ඒක තවදුරටත් පැහැදිලි කරගන්න. ලියන්න ඕන දවකයි. ඔව් අපි මේකත් ලියාගමු කුලක වන අවස්ථා කියලා. බලාගෙන ලියන්න. ඔබේ ගෙවත්තේ පිපෙන සුදු මල් පාද 4ක් ඇති සුරතල් සතුන් 7 ශ්‍රේණියට අදාළ පාසල් පෙළ පොත් ඔබේ පාසලේ ඇති නිවාස ආහාරයට ගන්නා හාල් වර්ග සූර්යග්‍රහ මණ්ඩලයේ දැනට සොයාගෙන ඇති ග්‍රහලෝක එකේ සිට 20 දක්වා ඇති දෙකේ ගුණාකාර ඔබේ පන්තියේ සිටින ශිෂ්‍යයන් අවසාන එක දේ දුන්නේ පාට. මෙන්න මේ 9ම කුලක සඳහා උදාහරණ. මේ 9ම කුලක සඳහා උදාහරණ. සර් ලියා ගන්නකන් චුට්ටක් ඉන්නකෝ. හරි හරි මං කලබල නෑ. හිමීට ලියා ගන්න. එහෙනම් කුලක වන දෑ වගේම කුලක නොවන දෑත් අපි දැනගන්න ඕනේ මේ තියෙන අවස්ථාව. බලන්නකො මේ පළවෙනි එක ලස්සන ඇඳුම්. ලස්සන ඇඳුම්. මේ ඇඳුම් කියන ඒවා එක එක්කෙනාට සාපේක්ෂව ලස්සනයි. විවිධ අය ඇඳාම ඒ අය ලස්සනයි. ඒ නිසා ලස්සන කියන එක කුලකයක් වෙන්නේ නැහැ. මේක වෙන් කරලා අපිට ගන්න බෑ. ලස්සන ඇඳුම් කියන එක වෙන් කරලා ගන්න බෑ. ඒ නිසා මේක කුලකයක් වෙන්නේ නැහැ. ඊළඟට දෙවෙනි එක තමයි ගමේ සිටින පොහොසත් අය. දැන් කොහොමද පොහොසත්කම්ම ඉන්නේ? එතකොට අනිත් අයට මුදල් නැද්ද? දැන් අපි හිතමු කෙනෙකුගේ ආදායම ලක්ෂයක් තියෙනවා. එතකොට තව කෙනෙක්ගේ ආදායම 50000ක් තියෙනවා. එතකොට ගමේ සිටින පොහොසත් අය කියලා ගන්නේ අර ලක්ෂ තියෙන අය විතරයිද? ඇයි 50000ක් හම්බෙන අයට මේ පොහොසත් නැද්ද? ඔව්. චුට්ටක් ඉන්නවා මම දැන් මේ ආවේ. පුතේ මෙතන ඉඳලා ලියන්න ඈ. ගමේ සිටින පොහොසත් අය කිව්වහමත් ඒක කුලකයක් වෙන්නේ නැහැ. ඒක වෙන් කරලා හඳුන ගන්න බෑ අපිට.
දැන් ඕගොල්ලන්ගේ ඉස්කෝලේ ඉන්න පාසලේ සිටින උස ගුරුවරු වෙන් කරලා ගන්න පුළුවන්. උස ගුරුවරු. ඒකත් වෙන් කරන්න බෑ. උස කිව්වහම අපිට දීලා නැහැ සීමාවක් කොහෙමද කියන එක. මීටර කීයකට වඩා අඩි 5ට වඩා උස ගුරුවරු කිව්වනම් ඔන්න හොයාගන්න පුළුවන්. ඒ නිසා උස ගුරුවරු කියන එක හොයන්න බෑ අපිට. එහෙම වාක්‍ය වැරදි. ඒ නිසා ඒක කුලකයක් වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි රස පළතුරු. මම අර කිව්වනේ ඒක කුලකයක් වෙන්නේ නැහැ. දිගම ගංගා එහෙම කියන්න බෑ. දිගම ගංගා කිව්වට හොයන්න බෑ. දැන් ඒක සීමාවක් දෙන්න ඕනේ. අපිට මීටර 4000කට වැඩි නැත්නම් කිලෝමීටර 20කට වැඩි දිග ගංගා. ඒ විදිහේ මොකක් හරි සීමාවක් දෙන්න වෙනවා. එහෙම නැත්නම් අපිට මේක කුලකයක් වෙන්නේ නැහැ. අයවෙනි එක ඔබේ පන්තියේ ඉගෙනීමට දක්ෂ ශිෂ්‍යයන්. මම අර කිව්වනේ එක එක සිසුන් එක එක විෂයන් වලට දක්ෂයි. හැමෝම එකම විෂයට දක්ෂ නැහැ. ඒ නිසා ඔබේ පන්තියේ ඉගෙනීමට දක්ෂ සිසුන් කිව්වහම අපිට වෙන් කරගන්න බෑ ඒක. අපි දැන් ගණිතයේ දක්ෂ කියන ළමයා තව එකකට දක්ෂ වෙන්න පුළුවන්. දක්ෂ නැති ළමයා. හරිද? ඒ නිසා ඉගෙනීමට දක්ෂ කියන්නේ කුලකයක් නෙමෙයි. හොඳ ළමයි. මම අර කලින් කිව්වනේ හොඳ ළමයින් කියලා වෙන් කරගන්න බෑ. තව එකක් තමයි ලෝකේ ලස්සන රටවල්. ලෝකේ ලස්සන රටවල් කියලා කොහොමද වෙන් කරන්නේ? හැම රටකම ලස්සන දේවල් තියෙනවා. ඒකෙන් අපිට වඩාත් ලස්සනයි කියලා ඕනනම් මොකක් හරි තෝරගන්න පුළුවන්. නමුත් එක එක්කෙනාට සාපේක්ෂයි ඒක. ඒ නිසා ලෝකේ ලස්සන රටවල් කිව්වහම ඒක අපිට කුලකයක් විදියට ගන්න බෑ. ඒ නිසා මෙන්න මේ 8න් මම දැක්කුවේ කුලකයක් වෙන්නේ නැති අවස්ථා. කුලකයක් වෙන්නේ නැති අවස්ථා. දැන් මේ දක්වා අපි කතා කරා කුලකයක් කියන්නේ කුමක්ද? කුලකයක තියෙන අවයව මොනවාද කියන එක. කුලකයක තියෙන අවයව මොනවාද කියන එක අපි කතා කරා. ඒ වගේම කුලකයක් වෙන්නේ මොන වගේ දේවල්ද? කුලකයක් නොවන්නේ මොන වගේ දේවල්ද කියන එක කතා කරා. එතකොට අපි තවදුරටත් කතා කරමු කුලකයේ තියෙන අවයව පිළිබඳව. මේක ලියාගෙන ඉවර නම් කියන්න. හරි සර් ඉවරයි. හරි සර්. ඉවරයි සර්. හරි හොඳයි. ඉවරයි සර්. හරි. දැන් ඕගොල්ලෝ පොඩි වැඩක් කරන්න තියෙනවා. මේ විදිහේ වගුවක් දැනට කටුසටහනක් හදාගන්න, ගෙදරදී ලස්සනට අඳින්න. ඕගොල්ලෝ Taman තනියෙන් හිතලා හරි කාගෙන් හරි අහගෙන හරි කමන්නේ. නැත්නම් යාළුවොත් එක්ක කතා කරන්න පුළුවන් නම් එහෙම අහගෙන හරි කමන්නේ. මේ විදිහේ වාක්‍ය කීපයක් ලියන්න ඉස්සෙල්ලා 5ක්. ඊට පස්සේ ඒකෙන් තෝරන්න ඒවෙන් කුලක වෙන්නේ මොනවාද? කුලක නොවෙන්නේ මොනවාද කියන එක. ඇදිරිද කියන එක. දැන් උදාහරණයක් දීලා තියෙනවා දේ දුන්නේ පාට. උදාහරණයක් අපිට දීලා තියෙනවා දේ දුන්නේ පාට. දේ දුන්නේ පාට අපි දන්නවා කුලකයක් වෙනවා කියන කලින් උදාහරණේ මම කිව්වා. ඒ නිසා කුලකයක් වේ කියන එකට අපිට ඕන හරියක් දාන්න පුළුවන්. ඉන් පස්සේ ගෙදරදී දෙකේ එක අභ්‍යාසයක් කරන්න ඕනේ. පැහැදිලිද? හරි මං ඉස්සරහට යන්නද දැන්? ඉන්නද? හරිද සර්? නෑ සර්. සර් අභ්‍යාසය දෙකේ එක අභ්‍යාසය. ඉවරයිද? ඔව් සර්. නෑ සර්. ඉවරයි සර්. හරි. ඉවරයි සර්. ඉවරයි සර්.
right අනුමාත්‍රකාව ලියන්න කුලකයක් ලියා දැක්වීම කුලකයක් ලියා දැක්වීම දැන් අපි කුලකයක් ලියන්නේ කොහොමද කියලා දැනගන්න මේක ගොඩාක් වැදගත් මේ කාරණා අපි ඉගෙන ගන්නවා ආකාර තුනක් ගැන මේ ආකාර තුන ඉදිරි පන්තිවලදී ටිකක් ගැඹුරින් සාකච්ඡා කරනවා ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න කුලකයක් දැන් අපි කියන්නේ මොකක්ද කියලා දැනගත්තා කුලකයක් වෙන අවස්ථා දැනගත්තා කුලකයක් දැන් ලියන්නේ කොහොමද කියලා හොඳට දැනගමු right එහෙනම් මේක ලියන්න පළවෙනි එක කුලකයක අවයව සංගල වරහණක් තුල ලිවීමෙන් කුලකය ලියා දැක්වීම ලියන්න කුලකයක අවයව සංගල වරහණක් තුල ලිවීමෙන් කුලකය ලියා දැක්වීම එහෙනම් කුලකයක් දැන් මේ වාක්‍ය කියනකොටම තේරෙනවා කුලකයක් ලියනකොට අනිවාර්යෙන් සංගල වරහණක් ඕනේ මොකක්ද ඕනේ කියලා කිව්වේ සංගල වරහණ. සංගල වරහණ අන්න හරි සංගල වරහණක් ඕනේ එහෙනම් සංගල වරහණ ඇතුලේ තව දෙයක් තියෙනවා සංගල වරහණ ඇතුලේ වාක්‍යයක් විදියට ලියන්නත් පුළුවන් අවයව ලියනකොට අවයව ඒකත් ලියනවද? ලියන්න ඕනේ අවයව ලියනකොට කොමා ලකුණකින් වෙන් කරන්න ඕනේ අවයව ලියනකොට මොකද්ද කරන්න ඕනේ කමාවකින් වෙන් කරන්න ඕනේ ඕක සර් ලියා ගන්න ඕනද අවයව කොමා? ඔව් ඔව් අවයව සර් ලියලා ඉවරයි. හරි ඈ සර් ලියලා ඉවර නෑ. දැන් බලන්න තව දෙයක් තියෙනවා තුන්වෙනි එක ඒකත් ලියන්න කුලකයක් නම් කිරීමට කුලකයක් නම් කිරීමට සාමාන්‍යයෙන් කැපිටල් ඉංග්‍රීසි අක්ෂරය භාවිතා කෙරේ ඔයාලා මයික් එක ඔෆ් කරන්න මයික් එක හැමෝම ඔෆ් කරන්න කුලකයක් නම් කිරීමට සාමාන්‍යයෙන් කැපිටල් ඉංග්‍රීසි අක්ෂරය භාවිතා කෙරේ එහෙනම් කැපිටල් ඉංග්‍රීසි අකුරත් භාවිතා කරන්න ඕන එහෙනම් මම දැන් කාරණා දෙකක් කිව්වා පළවෙනි එක තමයි සංගල වරහණක් ඕනේ සර් ලියලා ඉවරයි. හරි හරි සංගල වරහණක් ඕනේ මම මේ කියන එක හොඳට අහන්න කුලකයක් දැන් ලියන්නේ කොහමද එකක් සංගල වරහණක් ඇතුලේ ලියන්නේ සංගල වරහණ ඇතුලේ ලියනකොට අවයව ලියනකොට අපි කොමා ලකුණක් දාන්න ඕනේ ඊළඟ එක තමයි කුලකයක නමක් ලියනකොට ඉංග්‍රීසි කැපිටල් අකුරක් භාවිතා කරන්න ඕනේ මොනවද ඉංග්‍රීසි කැපිටල් අකුරු ඈ ඉංග්‍රීසි කැපිටල් අකුරු capital A capital B capital C capital D ආදී වශයෙන් අපිට කැමති අකුරක් භාවිතා කරන්න පුළුවන් බලන්නකො උදාහරණයක් ඔන්න උදාහරණයක් එහෙනම් දැන් කුලකයා නම් කරන්නයි මම මොකද සර් උදාහරණයක් ලියා ගන්නද ඔය යට ඒ කියලා දාලා තියෙන්නේ? ඔව් මම ලියන්න ඕනේව තමයි මේ දීලා තියෙන්නේ හැමෝම ලියන්න උදාහරණයක් අනිවාර්යෙන් ලියන්න ඕනේ හරිද ප්‍රශ්නයක් තියෙනකොට අහන්න මේ අවශ්‍ය දේ හරිද එතකොට A කියන්නේ කුලකයක් දැන් ඔන්න කුලකයා නම් කරනකොට කැපිටල් අකුරක් භාවිතා කරනවා A සමානයි සංගල වරහණක් ඇතුලේ තමයි මේක අපි ලියන්නේ එහෙනම් මම ලියනවා මෙහෙම ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර කියලා දැන් මම ඔය මොකද්ද ලියලා තියෙන්නේ කුලකයක් ලියන විදියක් තමයි දැන් ඔය පෙන්නුවේ සංගල වරහණක් ඕනේ ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරකින් නම තියන්න ඕනේ ඒ සමානයි සංගල වරහන් ඇතුලේ අපි ලියනවා ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර කියලා. ඔය ලියන එක ක්‍රමයක්. තේරුණාද? තවත් ක්‍රමයක් තියෙනවා. මේකේ අවයව මොනවාද? ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර වල අවයව.
දැන් අවයව කියන වචනේ මං කිව්වා. ඉංග්‍රීසි හෝඩියේ සොර කියන්නේ මොනවාද? අර කලින් කිව්වේ. මොනවාද කලින් කිව්වේ? කො කතා කරන්නකො. A B C නෑ D නෑ 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 වැරදි. ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර කියලා අපි ඉගෙන ගත්තේ A E I O U කියන පහ විතරයි. එහෙනම් අමතක කරන්න එපා. ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර කියන්නේ A E I O U කියන ටික විතරයි. ඔන්න මෙන්න මේ කලින් ලිව්වේ දැන් උදාහරණේ මොකද්ද? ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර කියලා වාක්‍යයක් ලියන්න පුළුවන්. මේක අවයව විදියට ලියනකොට මෙන්න මෙහෙමයි ලියන්නේ. පේනවනේ දැන් ලියලා තියෙන විදිය. A කියලා ලියලා සමානයි සංගල වරහන් ඇතුලේ ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂරයට අයිති දේවල් ටික ලියනවා. A, මං කියවනේ කමා එකක් දානවා කියලා. කමා E, I, O, U විදියට ලියලා සංගල වරහන වහන්න ඕනේ. තේරුණාද කියප එක? ඔව් සර්. right. එහෙනම් දැන් ඔන්න ක්‍රම දෙකක් තියෙනවා ඔතන. කුලකයක් ලියන්න පුළුවන් ක්‍රම දෙකක්. එකක් තමයි මේ වාක්‍යයක් විදියට ලියන එක. ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර කියලා ලියනවා. ඒකත් කුලකයක් දක්වන්න පුළුවන් එක ආකාරයක්. අවයව විදියට දක්වනකොට අපි කියනවා A E I O U කියලා. පැහැදිලිද? හරි නේද? ඔව් සර් ඉවරයි. හරි. තවත් උදාහරණයක් බලමු. ඔන්න මම දෙවෙනි ඉවරයි උදාහරණය. සර්. ඔන්න දැන් මේ උදාහරණය බලන්න. B කියලා කුලකයක් නම් කරනවා මෙහෙම. 1ක් 10ක් අතර පූර්ණ සංඛ්‍යා. ලියන්නකෝ. ඔන්න කුලකයක් දක්වන විදිය. එක විදියක් තමයි දැන් ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරු ඕන එකක් ගන්න පුළුවන්. ඒ නිසා මම ගත්තා B කියලා. B සමානයි සංගල වරහන් ඇතුළේ ලස්සනට ලියන්න ඕනේ. ලස්සනට ලියන්න, හා සර්. ලොකුවට ලියන්න. 1ක් 10ක් අතර පූර්ණ සංඛ්‍යා. එහෙනම් ඒක ලියන තව විදියක් බලමු. මේක අවයව විදියට ලිව්වොත් 1ක් 10ක් අතර තියෙන පූර්ණ සංඛ්‍යා තමයි දැන්. අතර කිව්වහම 1යි 10යි දෙකම ගන්නෙ නෑනේ. මතක ඇතිනේ පහේ පන්තිය කියලා දුන්නා. 1ක් 10ක් කිව්වහම එකක් ගන්නෙ නෑ 10ක් ගන්න. එහෙනම් 1යි 10යි අතර ඉතුරු ඉලක්කම් ටික මොනවාද? 2 3 4 5 6 7 8 9. ඒ නිසා ඒවා කමා ලකුණකින් දාලා මේව සංගල වරහණක් ඇතුලේ ලියනවට අපි කියනවා කුලකයකින් දක්වනවා කියලා. පැහැදිලිද? හරි. තරුවක් දාලා යටින් ලියන්න. තරුවක් දාලා යටින් ලියන්න. කුලකයක අවයව සංගල වරහණක් තුල ලියා දැක්වීමෙන් 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 කුලකයක් ලිවීමේදී එක් අවයවයක් එක් වරක් පමණක් ලියනු ලැබේ. එන එක ගොඩාක් වැදගත් කාරණයක් කියන්නේ. අවයවයක් එකම අවයවයේ කීප සැරයක් තිබ්බොත් හැබැයි අපි ලියන්නේ එකපාරයි. දැන් අවයව කියන එක දන්නවනේ. මේ උඩ උදාහරණ බලන්නකෝ. 2 3 4 5 6 7 8 9 කියන්නේ අවයව. මේ හරි. මේ එකම අවයවය මම කියන එක හොඳට තේරුම් ගන්න. එකම අවයවය දෙපාරක් තුන් පාරක් තිබුණොත් අපි හැබැයි ලියන්නේ සංගල වරහණ ඇතුලේ එකපාරයි. උදාහරණයක් බලමු. ඔන්න 7 වෙනි උදාහරණය. B සමානයි මහරගම යන වචනේ ඇති අකුරු. මහරගම කියන වචනේ අකුරු මොනවාද? මයන්න තියෙනවා, හයන්න තියෙනවා, රයන්න තියෙනවා,
ගයන්න තියෙනවා මයන්න තියෙනවා. ඔන්න වචන අකුරු 5 තියෙනවා. හැබැයි දැන් මේක අවයව විදියට ලියනකොට අපි ලියන්නේ කොහොමද? මයන්න, හයන්න, රයන්න, ගයන්න, ආයි මයන්න ලියනවද? ආයි මයන්න ලියනවද? නෑ නෑ, එකපාරයි ලියන්න. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මහරගම යන වචනේ ඇති අකුරු කිව්වහම මයන්න දෙපාරක් තියෙනවා. ඒ නිසා අපි එකපාරයි ලියන්නේ. ලියලා ඉවරලා කියන්න. නෑ සර් ඉවරයි සර් නෑ සර් ඉවරයි සර් හරි හරි මම නෑ සර් ඉවරයි මයික් එක වහන්න. ඉවරයි අවශ්‍ය දෙයට විතරයි කතා කරන්නේ. හරි තවත් උදාහරණයක් බලන්න. ස්කූල් කියන එක SCHOOL යන වචනේ අකුරු. දැන් පේනවනේ මෙතන O අකුරු දෙකක් තියෙනවා. එහෙනම් අපි දෙකම ලියනවද? නෑ සර් ඔව් අපි එකපාරයි ලියන්නේ. ඒ නිසා උත්තරේ තමයි D සමානයි සංගල වරහන් ඇතුලේ S, C, H, O, L. අනීෂා මොකද්ද ප්‍රශ්නේ? අනීෂා මොකද්ද ප්‍රශ්නේ? කියන්න. මොනාරි ගැටලුවක් තියෙනවා නම් කියන්න. හරි මේ ටික තේරුණාද? ඔව් සර් හරි. හරි දැන් ඔන්න ඊළඟ කාරණේ කුලකයක අවයව. ඈ? සර් ඔක ලියලා ඔව් කුලකයක අවයව යම් පටිපාටියකින් හඳුනාගත හැකි විට ඒ පටිපාටියට අනුව දැක්වෙන පළමු අවයව කිහිපය සංගල වරහණක් තුල ලියා ඉතිරි අවයව ඇති බව ඇඟවීමට තිත් තුනක් තියෙනවා. දැන් බලන්නකො මේ අවයවය යම් ක්‍රමයකට තියෙනවා. යම් පටිපාටිගත යුගලයක විදිහට තියෙනවා නම් හැම එකක්ම ලියන්න අවශ්‍ය නැහැ. බලන්නකො උදාහරණයක්. ධන නිකිල. ධන නිකිල කිව්වම සීමාවක් තියෙනවද? සීමාවක් නැහැ. ලක්ෂයක් කියන්න පුළුවන්, දසලක්ෂයක් කියන්න පුළුවන්, කෝටියක් කියන්න පුළුවන්, දස කෝටියක් කියන්න පුළුවන්. මේක ඉවරයක් නැහැ. ඒ නිසා අපි ධන නිකිල ලියන්නේ 1 2 3 4 ආදී වශයෙන් ලියලා ඉදිරියට තිත් තුනක් තියෙනවා. පැහැදිලිද කියන්නේ? එනිසා සීමාවක් සහිත අපි කියනවා අපරිමිත කුලක කියලා. මේවට ඉදිරියේදී පන්තියේදී දැනට ඒක ලියන්න අවශ්‍ය නැහැ. මේ විදිහේ ලියලාද ඔක? උදාහරණ ලියා ගන්නකො. සර් චුට්ටක් ඉන්න උදාහරණ උඩේක ලියනවද සර් උඩේක ලියනවද උඩේක අවශ්‍ය නැහැ. උදාහරණ විතරක් ලියන්න. ඒ කියන කුලකය සමානයි ධන නිකිල කියලා ලියලා ඒක අවයව විදිහට දක්වනකොට මේ තිත් තුනක් තියෙනවා කියන එක ලියා ගන්න හරියට. ඒ සමානයි 1 2 3 4 තිත් තුනක්. තිත් තුනෙන් අදහස් වෙන්නේ ඉදිරියට මේක යම් පටිපාටියකට විදිහට ආරෝහණ විදිහට ඉදිරියට තියනවා කියන එක. හරිද? නෑ සර් හරි සර් නෑ සර් උදාහරණ ඉක්මනින් ලියන්න වැඩි දෙයක් නැහැ මෙතන. ඒ සමානයි ධන නිකිල කියලා සංගල වරහන් ඇතුළේ ලිව්වා. යටින් ලියනවා ඒ සමානයි 1 2 3 4 තිත් තුනක් තියලා සංගල වරහන් වැවුවා එච්චරයි. හරි සර් නෑ සර් හරි තවත් උදාහරණයක් බලන්නකෝ. හරි හරි මේ උදාහරණය බලන්න. ඒ සමානයි 2 3 5 7 11 13. දැන් මේකේ තියෙන අවයව මොනවාද? මට අවයව ටික කියන්න බෑ.
ඒ කියන කුලකේ දැන් 10 වෙනි උදාහරණේ අවයව ටික මට කියන්න ඕගොල්ලෝ හැමෝම. කො මේක පේනව නේද බෝඩ් එක? බෝඩ් එක පේනවද? ඔව්. මේකේ තියෙන අවයව ටික මට කියන්න. අවයව ටික කියන්න. මේ ඉලක්කම් ටික කියන්නයි කියලා කියන්නේ. අවයව කියන්නේ මේ ඇතුලේ ලියපු ටික. මොනවාද අවයව? 2 දෙක 3 5 7 11 13. හරි. දැන් මෙතන මං අහනවා 17. 17. මුකුත් මේකේ අඳින්න බෑ කාටවත් ඈ. ඇඳපුවයි මකන්න. 2 3 5 7 11 13. මේකේ 17 තියෙනවද? 17 මේ මම කියන එක හොඳට තේරුම් ගන්න. මම මේ කියන එකට උත්තරයක් ඕනේ. 17 කියන එක මේ ඉලක්කම් ගොඩේ තියෙනවද? නෑද? නෑ. අන්න එහෙනම් අපිට ලියන්න පුළුවන් 17, ඒහි අවයවයක් නොවේ කියලා. දැන් 5 කියන එක ලිව්වොත් අපිට ලියන්න පුළුවන් ඒහි අවයවයක් වේ කියලා. හැබැයි 17 කියන එක අපිට මේක ඒහි අවයවයක් නොවේ කියලා ලියන්න පුළුවන්. පැහැදිලිද කියන එක? ඔව්. right. ඔය විදිහට ලියා ගන්න. යටින් ආයි ලියන්න 5 මම මේක ලියලා නෑ. 5 ඒහි අවයවයක් වේ කියලා. 5 කියන එක කමා දාලා ලියන්න ඒහි අවයවයක් වේ කියලා. ඒහි අවයවයක් වේ කියලා. පහ කියලා ලියලා ඒහි අවයවයක් වේ කියලා ලියන්න. එහෙනම් වේ කියන එක සහ නොවේ කියන එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි. අවසාන මාතෘකාව ඉක්මනින් ලියන්න. කුලකයක් වෙන් රූප සටහනකින් නිරූපණය කිරීම. අනුමාතෘකාව කුලකයක් වෙන් රූප සටහනකින් නිරූපණය කිරීම. හරි. මෙන්න මේ ගණිතඥයා තමයි වෙන් රූප සටහන ඉදිරිපත් කරේ. 1834 ඉඳලා 1923 දක්වා ජීවත් වෙච්ච ජෝන් වෙන් ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් කියන ගණිතඥයා තමයි මේ වෙන් රූප සටහන ඉදිරිපත් කරේ. අනේ අදහස යටින් ලියන්න රූපය අඳින්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ ලියන්න ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් නම් ගණිතඥයා විසින් වෙන් රූප සටහන ඉදිරිපත් කරන ලදී කියලා. ඔයගොල්ලෝ ලියන්න ඕනේ මොනවාද? ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් නම් ගණිතඥයා විසින් වෙන් රූප සටහන ඉදිරිපත් කරන ලදී කියලා ලියන්න. හරි. ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් බෝඩ් එකේ තියෙනවා. පුතේ කල්පනාවෙන් කතා කරන්න ඕනේ. ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් නම් ගණිතඥයා විසින් වෙන් රූප සටහන ඉදිරිපත් කරන ලදී. වෙන් රූප සටහන ඉදිරිපත් කරන ලදී. එහෙනම් වෙන් රූප සටහනකින් ඉදිරිපත් කරන්නේ මොකද්ද කියන එක මෙතන තියෙනවා පල්ලෙහෙන්. කුලකයක් සංවෘත රූපයක් මගින් දැක්වීම කුලකයක් වෙන් රූප සටහනක් මගින් නිරූපණය කිරීම ලෙස හඳුන්වනවා. ඒක ලියනවද? පුතේ ඒක ලියන්න. කුලකයක් සංවෘත රූපයකින් නිරූපණය කිරීම කියලා ලියන්නකො එතකොට ඇති. කුලකයක් සංවෘත රූපයකින් නිරූපණය කිරීම. මොකද්ද සංවෘත රූපයක් කිව්වේ?
සංවෘතයි කියන්නේ මොකද්ද? දැන් ඕගලන් ගෙදර දොර වහලා. එතකොට සංවෘත වෙලා. දොර ඇරියාම අපි කියනවා විවෘත වෙලා කියලා. නේද? ඒ නිසා සංවෘත රූප ගැන අපි අහලා තිනවා වෘත්තයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමචතුරාශ්‍රයක්, ඍජුකෝණාශ්‍රයක් ආදී වශයෙන් සංවෘත රූප අපි දන්නවා. ඒ නිසා සංවෘත රූපයකින් මේ කුලකයක් දක්වනකොට අපි කියනවා මේක වෙන් රූප සටහනක් කියලා. හරි. අපි උදාහරණයක් බලමු. මෙන්න මේකයි වෙන් රූප සටහන. බලන්න මේ Q කියලා එකක් දීලා තියෙනවා. ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර. එතකොට ඒක අවයව විදිහට දක්වනකොට අපි දන්නවා A E I O U කියලා ලිව්වා. මේ අවසානෙට මෙන්න මෙතන පේනව නේද ඔයගොල්ලන්ට මේ අවසානෙට මේ පේන්නේ මේ Q කියන එක ඊතලයක් ගහලා මේ සංවෘත රූපයක් ඇඳලා තියෙන බිත්තරයක් වගේ හැඩ එකක්. අන්න ඒකට අපි කියනවා වෙන් රූප සටහන කියලා. දැන් වෙන් රූප සටහනේ මොනවාද ඇතුලේ දාන්නේ අවයව ටික. A E I O ලියනවද? ඔව් මේක ලියන්න ඕනේ. උදාහරණ ලියන්න ඕනේ. මේ උදාහරණ ලියන්න. එතකොට මේ අවසානයකට තමයි අපි කියන්නේ වෙන් රූප සටහන කියලා. මේ උඩින් අපි ලියපු එක කලින් දැනගත්තානේ. නේද? පළවෙනි එක AQ කියලා අපි ගත්තා. ඉංග්‍රීසි හෝඩියේ ස්වරාක්ෂර කියලා. Q කියන එක අවයව විදියට දැක්වුවා. මේ තුන්වෙනි ආකාරයට මේ රවුමක් ඇඳලා තියෙන්නේ. මෙන්න මේ ආකාරයට අපි ලියනවට අපි කියනවා වෙන් රූප සටහනක දක්වනවා කියලා. දැන් වෙන් රූප සටහනේ ඇතුලේ මොනවද තියෙන්නේ? මොනවද ඇතුලේ තියෙන්නේ? මේ කුලකයේ තියෙන අවයව නේද? පැහැදිලි නේද? කුලකයේ ඇතුලේ තියෙන අවයව තමයි තියෙන්නේ. දැන් කලින් අර සංගලවරාණේ කමා දැම්මට මේ ඇතුලේ කමා දානවද? මේ ඇතුලේ කමා දානවද? නෑ නේද? අන්න ඒක පැහැදිලිව තේරුම් ගන්න. සංගල වරාණක් ඇතුලේ ලියනකොට අපි කමා දැම්මා. නමුත් වෙන් රූප සටහනක දානකොට අපි කමා දාන්න නැතුව තමයි ලියන්නේ. ඉවරයිද? නෑ සර්. ඔව් සර්. ඉක්මනින් ලියන්න. ඔව් සර්. ඉවරයි සර්. හරි. නෑ සර්. ඔව් සර්. විනාඩියක් තව දෙන්නම් ලියා ගන්න ඉක්මනට. ඔව් සර්. හරි තවත් උදාහරණයක් බලන්න. මේකත් ලියන්න. P සමානයි 1 4 16 25. මේක තව විදිහට ලියන්න පුළුවන්. සමචතුරාර්ථ සංඛ්‍යා. දැන් මේක කොහොමද වෙන් රූපෙන් දක්වන්නේ? ඔන්න ওই විදිහට තමයි වෙන් රූපෙන් දක්වන්නේ. P කියලා ඊතලයක් ගාලා රවුමක් ඇඳලා ඒ ඇතුලෙන් අපි මේ සංඛ්‍යා ටික ලියනවට අපි කියනවා වෙන් රූප සටහනක දක්වනවා කියලා. පැහැදිලිද? දැන් මේ තියෙන්නේ උඩ තියෙන අවයවනේ 1 4 9 16 25. ඒක කමා ලකුණක් දාන්න නැතුව මේ සංවෘත රූපයක් මේ රවුමක් ඇතුලේ P කියලා ඊතලයක් ගහලා ලකුණු කරනවා. ඊතලයක් අවශ්‍යයි ඈ. P කියලා කැපිටල් P කියන එක දානවා කුලකයක් දක්වන්න. දාලා ඉවරලා මේ ඇතුලේ අවයව ටික ලියනවට අපි කියනවා මොනවා කියලාද? මේ මොකද්ද අපි කරේ? මෙහෙම දක්වනවට නමක් කිව්වා මොකද්ද දක්වන නම? මෙහෙම දක්වනවට මොකද්ද කියන්නේ? වෙන් රූප සටහනක වෙන් රූප සටහන. වෙන් රූප සටහනක දැක්වීම. හරි. ලියලා ඉවරද? නෑ සර්. ඔව් සර්. දැන් වචනේ ඔව් සර්. හරි. දැන් වචන ටික මතක තියාගන්න ඕනේ. ඒකයි වැදගත්කම. දැන් ගණන් ඉගෙන ගන්නවා කියලා කියන්නේ මම කියන්නේ භාෂාවක් කියලා. වචන ටික මතක තියාගන්න ඕනේ. එකක් කුලකයක් යනු කුමක්ද? හරිද? එහෙනම් කුලකයක
හරි. කුලකයක් යන කුමක්ද කියලා අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි කුලකයක් අපි ලියන විදිය ඉගෙන ගත්තා. නේද? කුලකයක් දක්වන විදිය සංගල වරහණක් දාන්න ඕනේ. ඒකම ඉංග්‍රීසි ODA කැපිටල් ලකුණක් ලියන්න ඕනේ. ඒ වගේම මේ ඇතුලේ තියෙන සංගල වරහණ ඇතුලේ තියෙනකොට කමා ලකුණක් දාන්න ඕනේ කියලා ඉගෙන ගත්තා. අවසාන වශයෙන් අපි කිව්වා වෙන් රූප සටහන කියලා. හොඳට මතක තියාගන්න මේ වචනේ. වෙන් රූප සටහන. මෙන්න මේ විදිහට රවුමක් ඇඳලා ඒක ඇතුලේ අවයව ටික ලියනවට අපි කියනවා වෙන් රූප සටහනක් කියලා. පැහැදිලිද? එනිසා ඔය විදිහට ලියලා සම්පූර්ණ කරන්න ඕනේ. ඔව් සර්. හරි. ඊළඟට මෙන්න මේ අභ්‍යාසය කරන්න ඕනේ. 2 අභ්‍යාසය. මේ 2 අභ්‍යාසය කරලා ඕගොල්ලෝ අර ෆොටෝ එකක් විදිහට එවන්න ඕනේ. දැන් මම බලන්න එපා මේ කියපු දේ තේරුණාද කියලා. එනිසා මේ දේ දැන් මේ සතියක් තියෙනවා තව. මේ දේ කරලා සම්පූර්ණ කරලා එවන්න. සම්පූර්ණ කරලා එවන්න ඈ. එතකොට අද දවසට අපි කතා කරන්න තිබ්බ මාතෘකාවේ කොටස් ටික ඉවරයි. ඒ නිසා දෙවෙනි පාඩමත් මේ විදිහට ඉවර වෙනවා. අද දවසේ අපි කතා කරේ කුලක ගැන. මේ පාඩම අදට විතරක් නෙමෙයි වැදගත් වෙන්නේ අපොස් සාමාන්‍ය පෙළ විභාගය දක්වාම වැදගත්. මේ කියපු හැම වචනයක්ම හොඳට මතක තියාගන්න. කුලකයක් කියන්නේ මොකද්ද? අවයව කියන්නේ මොකද්ද? කුලකයක් නිරූපණය කරන්නේ කොහොමද? සංගල වරහන් ඇතුලේ, ඒ වගේම කැපිටල් ඉංග්‍රීසි අකුරක් විදියට, ඒ වගේම වෙන් රූප සටහනක් විදියට දක්වන්නේ කොහොමද කියන එක හොඳට මතක තියාගන්න. මේක නැවත නැවත කියවන්න, පොත කියවන්න, ඒ වගේම මේ දීලා තියෙන අභ්‍යාස කරන්න. ඒ තුලින් මේ පාඩම අපිට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ නිසා හැමෝම වැඩ කරන්න පරිස්සම් වෙන්න. තැන් වල දුවන්න යන්න එපා. වැඩිපුර කාලය යොදවන්න පාඩම් කිරීම සඳහා. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.